එතකොට අපි ගිය පාර වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා අපේ ටෙන්සස් 12 නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ටෙන්සස් වලට මූලිකවම අවශ්‍ය කරන දේ. එතකොට මම ඒකෙදි ඔයාලට කියලා දීපු දෙයක් තමයි ටෙන්සස් 12 නිර්මාණය කරගන්න අපිට ඕන වෙනවා බේසික් ටෙන්සස් කියන දේ. ප්‍රධාන කාල භේදයන් 3. ඒකල්ල තමයි අපි පැටර්න් ගන්න. හරි? පැටර්න් කියන්නේ රටක්. simple, continuous, perfect සහ perfect continuous. ඔය හතරයි අපේ ප්‍රධාන කාල භේදයන් 3 නැත්නම් බේසික් ටෙන්සස් 3 එකතු වෙලා තමයි අපේ ටෙන්සස් 12 නිර්මාණය වෙන්නේ. අපි බලමු අද මේ ටෙන්සස් වලින් වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. එතකොට පළවෙනි ටෙන්ස් එක විදියට මම ගන්නවා සිම්පල් එක. එතකොට පළවෙනිට මම ඔයාලට ලියලා පෙන්නන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක. සිම්පල් present tense. සරල වර්තමාන කාල. එතකොට අපි සාමාන්‍යයෙන් මේකෙදී අපි ලියන්නේ වාක්‍ය නිර්මාණය කරන්නේ එදිනදා ජීවිතයේ අපි පුරුද්දක් විදිහට කරන ලබන දේවල්. උදාහරණ විදිහට වෙයි කිව්වොත් එහෙම මම හැමදාම පාසල් යනවා. මම හැමදාම බත් කනවා කියන දේ තමයි අපි කියන්නේ. ඊට අමතරව අපිට පුළුවන් නිවුස් පේපර්ස් වල හෙඩ්ලයින් ලියන්න පුළුවන් අපිට මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක භාවිතා කරලා. අපි බලමු මේකේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. එතකොට මේකේ වාක්‍ය හදන්න කලින් අපි දැනගන්න ඕන පොඩි දෙයක්. ඒක තමයි අපිට ඕනෑම වාක්‍යයක් කොටස් 4කට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒකේ පළවෙනි වාක්‍ය නිර්මාණය වෙන විදිය තමයි පොසිටිව් වාක්‍ය. නැත්තම් ධනාත්මක වාක්‍ය. දෙවැනි එක තමයි ක්වෙස්චන්. ක්වෙස්චන් ප්‍රශ්නාර්ථ වාක්‍ය. තුන්වෙනි එක නෙගටිව්. නැත යන අර්ථයේ වාක්‍ය. හතරවෙනි එක තමයි නෙගටිව් ක්වෙස්චන්. නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථ. එතකොට අපිට ඕනම වාක්‍යයක් මෙන්න මේ කොටස් හතරට ලියන්න පුළුවන්. පොසිටිව් වාක්‍යයක්, ධනාත්මක වාක්‍යයක්, ක්වෙස්චන් වාක්‍යයක් කියන්නේ ප්‍රශ්නාර්ථ වාක්‍යයක්, නෙගටිව් කියන්නේ නැත යන අර්ථය සහ නෙගටිව් ක්වෙස්චන් කියන්නේ නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනම වාක්‍යයක් මෙන්න මේ කොටස් හතරට අපිට හදන්න පුළුවන් කියලා. අපි දැන් බලමු සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. එතකොට මේකෙදි අපිට ඕන වෙනවා ප්‍රධාන වශයෙන් උපකාරක පද. අපි ඉංග්‍රීසියෙන් කියනවා helping verbs. helping verbs. එතකොට මේකේ තියෙන්නේ උපකාරක පද දෙකයි. පළවෙනි එක තමයි do. දෙවෙනි එක තමයි does. do සහ does තමයි අපි ගන්නෙ උපකාරක පද විදිහට. එතකොට අපි බලමු මේ do does දාලා කොහොමද අපි වාක්‍ය නිර්මාණය කරන්න කියලා. මුලින් මම ඔයාලට ලියලා පෙන්නනවා අපේ කර්තෘන්ලා ටික. ඉංග්‍රීසි භාෂාව ගත්තාම අපිට පොදු කර්තෘන්ලා ටිකක් ඉන්නවනේ. ඒ පොදු කර්තෘන්ලා ටික මම ලියලා පෙන්නනවා ඔයාලට දෙන්න. පළවෙනි කර්තෘ තමයි අපේ I කියන්නේ. මම. දෙවෙනි එක we අපි. තුන්වෙනි එක you. you කියන එකෙන් අපිට ඔබ සහ ඔබලා කියන තේරුම් දෙකම ගන්න පුළුවන්. ඊළඟ එක තමයි them කියන එක. ඔවුන්.
එතකොට ඊළඟට තියෙනවා he ඔහු ඊළඟ එක she ඇය අනිත් එක තමයි it ඌ ඒක සහ එය කියන තේරුම් තමයි මේ it එකේ තියෙන්නේ. එතකොට මම දානවා මේකට යටින් තව මෙන්න මේ x කියලා අකුරක් මම දානවා. හරි. x කියලා අකුරක් මම දාන්නේ අපේ දැන් මේ ඒක වචන කතරුන්ලා ටික ඉන්නවනේ. he she it ඔහු ඇය ඌ ඒක සහ එය. එතකොට මෙතන x එකෙන් මම දක්වන්නේ වෙනත් ඕනෑම ඒක වචන නාම පදයක්. වෙනත් ඕනෑම ඒක වචන නාම පදයක් තමයි මම දක්වන්නේ. එතකොට අපි බලමු කොහොමද මේකේ වාක්‍ය නිර්මාණය කරගන්නේ ඊළඟට අපිට මොකද්ද ඕනේ කියලා. මම දන්නවා ක්‍රියාවක් write කියලා. write. එතකොට මේ write කියන්නේ හැමෝම දන්නවා ලියනවා කියන එක තමයි අපි කියන්නේ. එතකොට මුලින්ම කියන්න ඕන මේකේ simple present tense එකේදී සරල වර්තමාන කාලයේදී මේ I කියන්නේ බහුවචනයක් විදිහට තමයි අපි ගන්න. එතකොට I අයිති වෙන්නේ බහුවචන ගණයට. එතකොට දැන් අපි ගත්තේ write කියන ක්‍රියාව තමයි අපි ගත්තේ. එතකොට මම ලියනවා මෙන්න මෙහෙම. I ඇතුළු සියලුම බහුවචන වලට මම දානවා සංගල වරණ. එතකොට මම මේක ඉස්සරහින් ලියනවා ක්‍රියාව write කියලා. ඊළඟට එනවා අපි ඒක වචන වලට. එතකොට ඒක වචන වලදී මේ write කියන එකට මම එකතු කරනවා s අකුර. writes කියන එක එකතු කරනවා මම. එතකොට මේකේ අපිට වාක්‍යයන් නිර්මාණය කරනකොට මතක තියාගන්න තියෙන්නේ I ඇතුළු සියලුම බහුවචන වලට ක්‍රියාව ඒ ආකාරයෙන්ම අපි ලියනවා. ඊළඟට මතක තියාගන්න ඕන අනිත් සියලුම ඒක වචන වලට ක්‍රියාවට අන්තිමින් අපි s අකුරක් දානවා. ඔන්න ඕක තමයි අපිට මේ සරල වර්තමාන කාලේ දැන් simple present tense වලදී මතක තියාගන්න තියෙන්නේ. එතකොට අපි මුලින් වාක්‍ය ටිකක් අපි ලියලා බලමු කොහොමද අපේ වාක්‍ය නිර්මාණය වෙන්නේ කියලා. ඔන්න පළවෙනි වාක්‍යය ලියනවා මම මෙන්න මෙහෙම. I write a letter. I write a letter. මම ලියනවා. එතකොට ඊළඟ එක අපි ගන්නවා ඒක වචන වාක්‍යයක් මම ගන්න. අපි ගමු he කියලා. He writes a letter. He writes a letter. ඔහු ලියනවා. එතකොට මේකේ ලොකු වෙනසක් ඇති වුන්නේ නැහැ නේ අපිට. අර කිව්ව විදිහටම I ඇතුළු සියලුම බහුවචන වලට අපි ක්‍රියාව ඒ ආකාරයෙන්ම ලියනවා. හැබැයි ඒක වචන වාක්‍යයක් අපි නිර්මාණය කරනකොට අපි ලියනවා writes කියලා. s අකුරක් අපි එකතු කරනවා ක්‍රියාවට. ඔන්න අපේ පළවෙනි උදාහරණ දෙක මම ලියලා පෙන්නනවා. එතකොට ඊළඟට දැන් මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වනේ අපිට උපකාරක පද ඕනේ කියලා. do's are does කියලා. හරි. ඔයාලා මතක තියාගන්න ඕන අපි පොසිටිව් වාක්‍යයක් නිර්මාණය කරනකොට නැත්නම් ධනාත්මක වාක්‍යයක් නිර්මාණය කරනකොට අපි do does ගන්නේ නැත. අපි do does අපිට උමනා වෙන්නේ ප්‍රශ්නාර්ථයක් නැත යන අර්ථයක් සහ නැත යන අර්ථේ ප්‍රශ්නාර්ථය නිර්මාණය කරනකොට විතරයි. දැන් ඔන්න අපි පොසිටිව් වාක්‍යයක් ලියුවා.
මෙන්න අපේ පොසිටිව් වාක්‍ය දෙක. එතකොට දැන් මම ඔයාලට වාක්‍යයක් හදලා පෙන්නනවා. ප්‍රශ්නාර්ථ වාක්‍යයක් නැත්නම් ක්වෙස්චන් වාක්‍යයක්. මේක හදනකොට දැන් අපි අර ඩූඩස් දාගන්න ඕනේ. හරි. ඩූඩස් දාගන්න. එතකොට අපි බලමු මේ ඩූඩස් කොහොමද එන්නේ කියලා. ඔන්න මම ආපහු ලියනවා අපේ කතෘලා ටික. I V U they he she it සහ X. ඔන්න කතෘලා ටික. එතකොට මේ I ඇතුළු සියලුම බහුවචන වලට අපි ගන්නෙ do. අපි ගන්නෙ do. එතකොට අනිකුත් සියලුම ඒකවචන වලට අපි ගන්නෙ does කියන එක තමයි අපි ගන්න. ඔයාලට මේ පැහැදිලි වෙන්න ඕනේ හින්දා තමයි මම මේක මේ ඉස්සරහින් ලියන්නේ. හරි විදියට ලියන්නේ මෙහෙම නෙමෙයි. හරි. මේකෙන් පොඩ්ඩක් ඔයාලා තේරුම් අරගන්න. I ඇතුළේ සියලුම බහුවචන වලට අපි ලියන්නේ do. අනිකුත් සියලුම ඒකවචන වලට අපි ලියන්නේ does කියලා. හරි. දැන් අපිට ප්‍රශ්නාර්ථ වාක්‍යයක් නිර්මාණය කරන්න බෑ මේ do does කතෘගෙන් එහා පැත්තට දාලා. එතකොට අපි කරන්න ඕන මේ do සහ does ගන්න ඕන කතෘන් ළඟ ඉදිරියට අපි ගන්න ඕන. කියන්නේ I ඇතුළු සියලුම බහුවචන වලට do කියන එක අපි දාගන්නවා මුලට, කතෘගේ මුලට. අනිකුත් සියලුම ඒකවචන වලට does දාගන්නවා අපි කතෘගේ මුලට. තෝර මම ලියලා පෙන්නන්නම් මෙහෙම ලේසි විදිහට තමයි. හරි. මම ලියනවා write. එතකොට do I write? Do we write? Do you write? Do they write? Does he write? Does she write? Does it write? දැන් එක්සැම්පල් අපිට නමක් හොයගන්න පුළුවන්. අපි ගමු නිමල් කියලා උදාහරණයක් විදිහට. එතකොට does නිමල් write? එතකොට මේ ප්‍රශ්නාර්ථය නිර්මාණය කරනකොට අපි දැනගන්න ඕන නැත්නම් මතක තියාගන්න ඕන do සහ does තමයි අපේ උපකාරක පද. හැබැයි එන්නේ කතෘට මුලින් තමයි අපි යොදන්නේ. අපි බලමු වාක්‍ය දෙකක් අපි ලියලා බලමු. එතකොට ඔන්න පළවෙනි වාක්‍යය තමයි do I write a letter? මම ලියුමක් ලිව්වාද? දෙවැනි එක තමයි does he write a letter? Does he write a letter? එතකොට මේකෙදි මම s අකුරක් දැම්මේ නැහැ. ප්‍රශ්නාර්ථය නිර්මාණය කරනවා. ඔයාලා මතක තියාගන්න ඕන පොසිටිව් වාක්‍යයක් නැත්තම් ධනාත්මක වාක්‍යයක් නිර්මාණය කරනකොට තමයි අපි සියලුම ඒක වචන වලට ක්‍රියාවට එහෙයින් s අකුරක් දාන්නේ. අනිකුත් දේවල් ප්‍රශ්නාර්ථයක් නැත යන අර්ථය සහ නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය නිර්මාණය කරනකොට අපි දාන්නේ නැහැ s අකුර. ඔන්න අපේ ක්වෙස්චන් එක අපි ප්‍රශ්නාර්ථය. ඊළඟට අපිට හදන්න තියෙන්නේ නැත යන අර්ථය. නැත යන අර්ථය කියනකොට අපි හැමෝම දන්නවා නෑ කියන්නේ නෝ කියන එක. නෑ කියන්නේ නෝ කියන එක.
අපි බලමු දැන් ඒක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මම ආයෙම අපේ කතුරුල ටික ලියන්නම් මෙහෙම. I V U they he she it සහ it. එතකොට මේකෙදිත් අපිට අර උපකාරක පද do සහ does වමනා වෙනවා ඇත. සුපුරුදු පරිදි අපි I ඇතුළු සියලුම බහුවචන වලට ගන්නවා do කියන එක. අනිකුත් සියලුම ඒක වචන වලට does කියන එක අපි ගන්නවා. හැබැයි මෙහෙම තිබ්බම අපිට නැත යන අර්ථයක් එන්නේ නැහැ. එතකොට අපි මේකට එකතු කරගන්න ඕන මේ not කියන කෑල්ල. not මේකටත් එහෙම not. මේක අපිට කෙටි කරලා කියන්න පුළුවන් don't මේක doesn't don't සහ doesn't. අපි ගමු right කියන එකම අපි ගමු. එතකොට මේකෙදි ක්‍රියාව කිසිදු ආකාරයකින් වෙනස් වෙන්නේ නැහැ. right කියලාම තමයි අපි ලියන්නේ. right. එතකොට මතක තියාගන්න ඕනේ අපි I ඇතුළු සියලුම බහුවචන වලට do not තමයි අපි දාන්නේ. අනිකුත් සියලුම ඒක වචන වලට does not. මේවා අමාරු නෑ, ඉංග්‍රීසි කියන දේ අමාරු නෑ. හරි දේ අපි ඔළුවට දාගත යුතුයි. මුලින්ම තමයි ආසාවක් ඇති කරගන්න ඕනේ ඉංග්‍රීසි වලට. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපිට කවුරු හරි ඇඟේ ඕජස් ගන්න ලෙඩෙක් ළඟින් අපුව තියෙනවා. අපි විනාඩියක්වත් ඉන්නවද? නෑ. අපි අකමැතියි. හැබැයි ලස්සන ගෑනු ළමෙක් හරි ලස්සන පිරිමි ළමෙක් හරි ළඟින් අපි තිබ්බොත් අපිට ඒක පැයක්ද දෙකක්ද තුනක්ද කියන එක අදාළ නෑ. අපි කතා කරමු. ඒ වගේ තමයි අර ලස්සන ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් කියලා හිතාගෙන මෙන්න මේවට ආදරේ කරන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි. අපි මේකේ වාක්‍ය ලියලා බලමු දැන්. ඔන්න පළවෙනි වාක්‍ය මම ගන්නවා I කියන එකෙන් මම හදනවා I කියන එක. හරි. I do not like you. මම ඔයාට කැමති නැහැ. එතකොට දෙවෙනි වාක්‍යය කියනවා she does not like you. ඇය ඔයාට කැමති නැහැ. එතකොට මතක තියාගන්න ඕන මොනවද අපි? I ඇතුළු සියලුම බහුවචන වලට do not එකතු වෙනවා. ක්‍රියාව ඒ ආකාරයෙන්මයි. අනිකුත් සියලුම ඒක වචන වලට does not එකතු වෙනවා. ඒකෙදි ක්‍රියාව ඒ ආකාරයෙන්මයි. එතකොට ඔන්න අපේ නෙගටිව් එක මම දැන් ලියලා පෙන්නනවා. අපි දැන් ඊළඟට බලමු නෙගටිව් ක්වෙස්චන් එක අහන්නේ කොහොමද කියලා. ඒකත් අර විදිහම තමයි. හරි. එතකොට මෙන්න මම මගේ කතුරුලා ටික ලිව්වා. එතකොට දැන් අපි නෙගටිව් වාක්‍ය හදන්න do not සහ does not ගන්න. do not සහ does not අපි ගමු. එතකොට මේකෙදි නැති අනාර්ථයේ ප්‍රශ්නාර්ථයක් අර කලින් කිව්වා වගේ ප්‍රශ්නාර්ථයක් හදන්න බෑ අපිට. අපි කලින් කිව්ව විදිහට නැති අනාර්ථය දාන්න. එතකොට මේකෙදිත් වෙන්නේ අයියතුළු සියලුම බහුවචන යන කතරුන්ලා ඉදිරියට do not ගන්නවා. do not.
අනිකුත් සියලුම ඒක වචන වලට අපි ගන්නවා does not. ඒකල්ල අපේ වාක්‍ය අපි නිර්මාණය කරගෙන යනවා. මේකෙදි ක්‍රියාවේදී කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. right නම් right තමයි. ඒක වචන වුණා කියලා s එකක් එකතු කරන්නේ නැත. do not I, do not we, do not you, do not they, does not he, does not she, does not it, does not නිමල්. තොර මේකෙන් බලමු වාක්‍ය දෙකක් අපි නිර්මාණය කරලා බලමු. ඔන්න පළවෙනි වාක්‍යය. මම ලියනවා මෙහෙම වාක්‍යයක්. Don't you like me? ඔයා මට කැමති නැද්ද? Don't you like me? එතකොට දෙවෙනි වාක්‍යය මම අපි මේ වාක්‍යයම ගමු ඒක වචනයක් හදන්න. Doesn't she like me? අය මට කැමති නැද්ද? පළවෙනි වාක්‍යය තමයි don't you like me? ඔයා මට කැමති නැද්ද? දෙවෙනි වාක්‍යය තමයි doesn't she like me? අය මට කැමති නැද්ද? මම හිතනවා ඔයාලට simple present tense එක ගැන පොඩි දලා අදහසක් ආවා කියලා.